අයිබෝන් මයි රත්තරන් දෙවි පුතේ අයිබෝන් දෙමාපියනි ඔන්න වෙනදා වගේම සුපුරුදු වෙලාව සුපුරුදු ආදරණීය වැඩසටහනක් අරගෙන අපි ආව අපේ රත්තරන් දුවලා පුතාලා බලන්න මම හිතන්නේ තාමත් පාසල් යන්න අවස්ථාවක් නැති නිසා ගෙදරට වෙලා මගේ දුවලා පුතාලා පරිස්සමෙන් වැඩ කරන මැති කියලා අපි හිතනවා පුතේ අපේ ජීවිතේ අපි එක එක අවදි ගත කරනවා අපි ඉස්සරලාම මව් කුසේ අපේ ජීවිතේ ප්‍රධාන කාලය ගත කරනවා ඊට පස්සේ අපි කියනවා බිලිඳු අවදිය ඊට පස්සේ ලදරු අවදිය නේද තරුණ අවදිය මෙන්න මේ වගේ අපි අපේ ජීවිතේ එක එක කාලයන් ගත කරනවා එතකොට ඔය එක එක කාල සීමාවන් තුල අපට පැවරුණු වගකීම් ටිකක් තියෙනවා. අපි කළ යුතු දේවල් ටික. දැන් මගේ පුතාලා මේ ඉන්න කාල සීමාව මේ ඔයාගේ ඔය වයසත් එක්ක ඔයාට කරන්න ඕනේ මොනවද? ඔයා කළ යුත්තේ මොනවද? ඔයාට මේ දවස්වල තියනවද කවුරු හරි ජීවත් කරවන්න රස්සාවක් කරන්න ඕනේද ඔයා? නැහැ. ඔයා තව කාට හරි කෙනෙකුට ආරක්ෂාව සපයන්න ඕනේද? නැහැ. මේ කාලේ ඔයාගේ එකම කාර්යය ඔබේ ගෙදර අය මේ සමාජය බලාපොරොත්තු වෙන්නේ පුතේ ඉගෙන ගැනීම කියන එක විතරයි. ඒ නිසා මේ ඔයාගේ ඉගෙන ගන්න කාලේ. මේ කාලයේ ඉගෙන ගත්තේ නැත්තම් ආයේ ඉගෙන ගන්න කාලයක් එනවද? නැහැ. දැන් නිකමට හිතන්නකො පුතේ. අම්මා හරි තාත්තා හරි උදේට නැගිටලා පාසල් ඇඳුම ඇඳගෙන බෑග් එකත් කරේ දාගෙන ඉස්කෝලේ ගියොත් මොකද වෙන්නේ? අහල පහල මිනිස්සු හිනහ වෙයි නේද? ඇයි ඒ අම්මගේ තාත්තගේ දැන් ඉස්කෝලේ යන කාලේ නෙමෙයි. හරිද? එතකොට මම පුතේ මං කියන්නේ මේ අපි ඉගෙන ගන්න ඕනේ කාලේ නම් මේ අපි ගෙවන්නේ අපේ ඉගෙනගත යුතු කාලේ නම් අපි කල යුත්තේ මොකක්ද? ඉගෙන ගැනීම විතරයි. ඒ නිසා මගේ දුවලා පුතාලා කොරෝනා කියලා ගෙදරට වෙලා කොටු වෙලා හිටියට ඔබේ වගකීම අමතක කරන්න එපා. ඔබෙන් මේ සමාජය බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියන එක අමතක කරන්නත් එපා. මේ සමාජයේ පුතේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳට ඉගෙනගෙන උගත් බුද්ධිමත් ගුණගනුක මිනිස්සෙක්. ඒ නිසා උගත්කමක් තියෙන්න ඕනේ. බුද්ධිමත් බව තියෙන්නත් ඕනේ. ගුණගරුක බව තියෙන්නත් ඕනේ. තේරුණා නේද? ඒ නිසා මේ ඉගෙන ගන්න කාලේ වෙන වෙන දේවල් වලට යොමු නොකරන්න කියලා ආරාධනා කරමි. අපි අද දවසේ ගණිතයේ පාඩම පටන් ගන්නයි සූදානම් වෙන්නේ. අපි අද පටන් ගමු පුතේ බර මැනීම පාඩම. ලියා ගන්න මාතෘකාව බර මනිමු. බර මනිමු. ලියා ගන්න බර මනිමු. right. දැන් බර මනින්න කලින් අපට වැඩක් තියෙනවා කරන්න පුතේ. මොකද්ද? මයි පුතාගේ ගෙදර විවිධ ද්‍රව්‍ය තියෙන විශේෂයෙන්ම කුස්සියේ. අන්න ඒ වගේ සමහරක් දේවල් වල පුතේ බර සටහන් කරලා තියෙනවා. මෙච්චරක් බරයි කියලා බර සටහන් කරලා තියෙනවා. අන්න ඒ වගේ කිහිපයක බර සටහන් කරලා තියෙන කිහිපයක අපි බර හොයා ගන්න ඕනේ. ලියා ගන්නකෝ තර ලකුණක් දාලා බර සොයමු කියලා.
බර සොයමු. right. එක සබන් කැටේ. දෙක දත් බෙහෙත් පෙට්ටිය. තුන සොයා මීට් පැකට් එක. ඊළඟට බිස්කට් පැකට් එක. ඊළඟට චොකලට් එක. right. ඔය ටික ලියා ගන්නකො. දැන් අපි මෙන්න මේ වගේ බර හොයන්න ඕන. right. දැන් පුතේ අපි බලමු සබන් කැටයක්. බලන්න. ඔව් අපි දල වශයෙන් දැන් ලියමු. සබන් කැටයක පුතේ බර සටහන් කරලා ඇති. කීයද? ග්‍රෑම් 200ක් කියලා. දත් බෙහෙත් පෙට්ටිය. මම කියන්නේ මේ ප්‍රමාණයමයි තියෙන්නේ කියලා. මීට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. සොයා මීට් පැකට් එකක්. ඔව් ග්‍රෑම් 350. බිස්කට් පැකට් එක. චොකලට් එක. මෙන්න මෙහෙම බර සටහන් කරලා තියෙනවා නේද? හරි. ලියා ගන්න එහෙනම්. හරිද පුතේ? right. හරි. එහෙනම් දැන් අපට තේරෙනවා අපි දන්නවා බර මනින්න පුතේ බර මැනීම සඳහා ඒකක දෙකක් පාවිච්චි කරනවා. මොකක්ද? එකක් තමයි ග්‍රෑම් කියන එකකේ. මොකක්ද? ග්‍රෑම්. බර මැනීම සඳහා ඒකක දෙකක් පාවිච්චි කරන එකක් ග්‍රෑම් අනිත් එක කිලෝග්‍රෑම්. ග්‍රෑම් කියද්දි මෙන්න මේ සංකේතය, කිලෝග්‍රෑම් කියද්දි අපි මේ සංකේතය පාවිච්චි කරනවා. මෙන්න මේ දෙන්නගෙන් පුතේ මතක තියාගන්න. කුඩා ප්‍රමාණයක් මනින්නේ අපි ග්‍රෑම් වලින්. විශාල ප්‍රමාණයක් මනින්නේ කිලෝග්‍රෑම් වලින්. තේරුණාද? බර මැනීම සඳහා ඒකක දෙකක් පාවිච්චි කරනවා. එකක් ග්‍රෑම් අනිත් එක කිලෝග්‍රෑම්. ග්‍රෑම් කියද්දි සංකේතය G, කිලෝග්‍රෑම් කියද්දි පුතේ kg. right? ග්‍රෑම් වලින් මනින්නේ කුඩා ප්‍රමාණයක්, කිලෝග්‍රෑම් වලින් මනින්නේ විශාල ප්‍රමාණයක්. එහෙනම් ලියා ගන්න තර ලකුණක් දාලා මෙහෙම. බර මැනීම සඳහා
භාවිතා කරන ඒකක දෙකකි. ඒකක බර මැනීම සඳහා භාවිතා කරන ඒකක දෙකකි. right. ලියාගන්න. ඩ්‍රෑම් කිලෝග්‍රෑම්. මේක ලියලා කොටු කරගන්න. මේක ලියන්න එපා පුතේ. මේක ලියලා කොටු කරගන්න. හරිද පුතේ? right. ඊළඟ පහලින් ලියන්න මෙහෙම. කුඩා ප්‍රමාණයක් මැන ගැනීමට මොනවාද පුතේ? ඩ්‍රෑම් යොදා ගන්නා අතර විශාල ප්‍රමාණයක් මැන ගැනීමට
විශාල ප්‍රමාණයක් මැන ගැනීමට කිලෝග්‍රෑම් යොදා ගනී. කිලෝග්‍රෑම් යොදා ගනී. කිලෝග්‍රෑම් යොදා ගනී. හරිද පුතේ? කුඩා ප්‍රමාණයක් මනින්නේ අපි ග්‍රෑම් වලින්, විශාල ප්‍රමාණයක් මනින්නේ කිලෝග්‍රෑම් වලින්. මේකත් ලියාගන්න. හරිද? හරිද පුතේ? right. හරි. දැන් අපි බර මැනීම සඳහා භාවිතා කරන ප්‍රධානම උපකරණය මොකක්ද? තැටි තරාදිය. මගේ පුතාලා දැකලා තියෙනවා. තැටි තරාදිය කියලා කියන්නේ මෙන්න මෙහෙම අර සමබර බව දක්වන දණ්ඩක් තියෙනවා මෙතන. මෙහෙම මේ දෙපැත්තේ තැටි දෙකක් තියෙනවා. එතන මේ තැටි දෙකෙන් මේකට අපි දාන්නේ ද්‍රව්‍ය. අපි හිතමුකෝ දැන් මාළුවෙක් කිරනවා කියලා. එහෙනම් ඔන්න මාළුව. මේ පැත්තට ද්‍රව්‍ය. මේ පැත්තට දාන්නේ මොනවද පුතේ? ඔව් මේ පැත්තට දානවා අපි මොනවද ඒවට කියන්නේ? තරාදි පඩි. මොනවද දාන්නේ? තරාදි පඩි නේ? එතකොට මේ දාන පඩියේ බරට තමයි මේ දෙපැත්තේ බර අපි සමාන කරන්නේ. එතන පුතේ දැන් බර මැනීම සඳහා අපි භාවිතා කරන යොදා ගන්න තරාදි පඩි තියෙනවා. වර්ග කීපයක් තියෙනවා එක එක ප්‍රමාණයන්. එහෙනම් අපි බලන්න ඕනේ මොනවද අපට බර මැනීම සඳහා යොදා ගන්න පුළුවන් තරාදි පඩි කියලා. එකක් තමයි ග්‍රෑම් 5. ඊළඟට ග්‍රෑම් 10යි. ඊළඟට ග්‍රෑම් 20, ග්‍රෑම් 50, ග්‍රෑම් 100, ග්‍රෑම් 200, ග්‍රෑම් 500, කිලෝග්‍රෑම් 1, කිලෝග්‍රෑම් 2,
කිලෝග්‍රෑම් 5. තව තියෙනවා 10ක් තියෙනවා ඈ. right. අපි ආසන්න වශයෙන් ඔන්න ඔය තරාදිපටි ටික තමයි හොයාගන්න ඕනේ බර මැනීම සඳහා. තේරුණාද? right. එහෙනම් ලියා ගන්න මෙහෙම තරලකුණක් දාලා බර මැනීම සඳහා තැටි තරාදිය බහුලව භාවිතා කරයි. බර මැනීම සඳහා තැටි තරාදිය බහුලව භාවිතා කරයි. right. දැන් මේ තැටි තරාදිය අඳ ගන්නකො. මේවා අඳින්න එපා දැන්ම මේ දෙක. අඳලා නම් කරගන්න. ඉක්මන් කරන්න පුතේ. හරිද පුතේ? right. එහෙනම් ලියන්න මෙහෙම ඊළඟට. දැන් ඔන්න තැටි තරාදියකින් බර මනෙද්දී අපි එක පැත්තකට දාන්නේ තරාදි පඩි, අනිත් පැත්තට තමයි ද්‍රව්‍ය දාන්නේ නේ. හරි. ලියාගන්න ඊළඟ තරඟ දාලා බර මැනීම සඳහා පහත ප්‍රමාණයන්ගේ
පහත ප්‍රමාණයන්ගේ තරාදිපඩි පහත ප්‍රමාණයන්ගේ තරාදිපඩි සොයාගත යුතුවේ සොයාගත යුතුවේ සොයාගත යුතුවේ සොයාගත යුතුවේ try මේ ටික අඳ ගන්න පුතේ රෑම් 5 10 20 50 100 200 500 කිලෝග්‍රෑම් 1 කිලෝග්‍රෑම් 2 කිලෝග්‍රෑම් 5 right ඉක්මනට අඳ ගන්න ඔන්න ඔය කියන ප්‍රමාණයන්ගේ තරාදිපඩි තමයි අපි බර මැනීම සඳහා යොදා ගන්න
හරිද පුතේ? right. එහෙනම් මෙන්න මේ කියන තරාජපඩි ප්‍රයෝගී කරගෙන තමයි අපි බර මැනීම සිද්ධ කරන්නේ නේද? හරි. දැන් එහෙනම් බලන්න මම දෙනවා පුතේ අපිට මනින්න ඕනේ ග්‍රෑම් 350. ග්‍රෑම් 350. දැන් ග්‍රෑම් 350ක් මනින්න මගේ පුතාලට පාවිච්චි කරන්න පුළුවන් තරාජපඩි මොනවද? ග්‍රෑම් 350. 250 නෑනේ. එහෙනම් 350ක් මනින්නේ අපි කොහොමද? ඔව්. ඔන්න අපිට පුළුවන් ග්‍රෑම් 200 ගන්න. 200යි තව ඔව් ග්‍රෑම් 100ක් ගන්න පුළුවන්. තව ග්‍රෑම් 50 ගන්න පුළුවන්. ඔන්න ග්‍රෑම් 350 අදාගත්ත විදි. තේරුණාද? දැන් ග්‍රෑම් 800ක් කොහොමද අදාගන්නේ? ග්‍රෑම් 800ක් නා ඔව් ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි තව ග්‍රෑම් 100යි ග්‍රෑම් 800 තේරුණාද? මෙහෙම આવොත් ග්‍රෑම් 970ක් ග්‍රෑම් 970 කොහොමද? ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි තව ඔව් තවත් 200යි දැන් 900යි 70ක් නේ ග්‍රෑම් 50යි ග්‍රෑම් 20යි 970 තේරුණාද? හරි. එහෙනම් දැන් මේ ටික ඇඳ ගන්න. ඔන්න අපි මේ බර ප්‍රමාණයන් හදන විදිහ ඈ. ඊට පස්සේ මට මේ ටික හදලා පෙන්නන්න. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750. ඊළඟට කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 680ක්. ඊළඟට කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 850. right. මේ තුන ඇඳලා බලන්න මේ තුන ඉක්මනට අඳින්න. හරි. ඉක්මන් කරන්න පුතේ. ඉක්මන් කරන්න ඕනේ. website
හරිද පුතේ? right. එහෙනම් බලමු අපි කොහොමද කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක් මනින්නේ? කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක්. ඔව්. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750 කියද්දි පුතේ ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි තව ඔව් තවත් ග්‍රෑම් 50යි නේ. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750. ඊළඟට බලන්නකෝ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 680ක්. කිලෝග්‍රෑම් 2 අපිට කිලෝග්‍රෑම් 2 පඩියක් තියෙනවා. ග්‍රෑම් 680 600 නම් ඔන්න 500ක් ගත්ත ලොකුම එක්කෙනා. ඊළඟ තව 100ක් ගත්තා. එතකොට කීයද? 600යි 80ක් 600යි 50යි 650යි 20යි 670යි 10යි 680. තේරුණාද? ග්‍රෑම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 680. ඊළඟ කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 850. කිලෝග්‍රෑම් 5 කිලෝග්‍රෑම් 5 පඩිය තියෙනවා ග්‍රෑම් 850. කොහොමද ගන්න පුතේ? ඔව් ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි 700යි ග්‍රෑම් 100යි 800යි ග්‍රෑම් 50යි 850. තේරුණාද? ඔන්න ඔය විදිහට අපට අර තරාදි පඩි වර්ග භාවිතා කරලා බරමනින්න පුළුවන්. මගේ පුතාලා මතක තියාගන්න ඕනේ ඒ ප්‍රමාණයන් සටහන් කරලා තියෙන තරාදි පඩි වර්ග මොනවද කියලා. තේරුණා නේද? right. අපි දැන් බලමු පුතේ ඊළඟට තැටි තරාදියක් භාවිතා කරලා බරමනිද්දී මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. නැත්තම් කොහොමද අපි බරමනින්නේ කියලා. දැන් මෙහෙ බලන්න. ඔන්න පුතේ තැටි තරාදියක් තියෙනවා. අපි මේ තැටි තරාදියට බරමනින්න ද්‍රව්‍ය දාපුවාම පළවෙනි අවස්ථාව අපි හිතමු මේ පැත්තට පඩිය දාන්නේ කියලා. මේ පැත්තට ද්‍රව්‍ය දාන්න. දැන් ඔන්න ද්‍රව්‍ය පැත්ත උඩ ගිහිල්ලා. පඩිය පැත්ත පහළ ඇවිල්ලා. එහෙනම් දැන් මොකද කරන්නේ? ඔව්. මෙන්න මේ වගේ වෙලාවට පුතේ අපි කරන්න ඕනේ මේකට තවත් ද්‍රව්‍ය ඇතුළත් කරන්න ඕනේ. තවත් ද්‍රව්‍ය දාන්න ඕනේ. ඇයි මේ පැත්ත පහළට ගේන්න ඕනේනේ. දැන් මේම තියෙද්දී මේ අවස්ථාවෙන් කියවෙන්නේ මේ ද්‍රව්‍ය තාම බර අඩුයි කියලා. එතකොට මෙයාට සමාන කරන්න නම් මෙයා පහළට ගේන්න ඕනේ පුතේ. ඒ පහළට ගේන්න නම් අපි මේ පැත්තට තව ද්‍රව්‍ය එකතු කරන්න ඕන. තේරුණාද? right. දෙවෙනි අවස්ථාව තමයි අපි බරමනින අවස්ථාවේදී ද්‍රව්‍ය පැත්ත පහළට ගිහිල්ලා පඩිය පැත්ත උඩ තියෙනවා. දැන් මොකද කරන්නේ? මෙයාගෙන් ද්‍රව්‍ය ඉවත් කරන්න ඕනේ. මෙයාගෙන් මොකද කරන්න ඕනේ පුතේ? ද්‍රව්‍ය ඉවත් කරන්න ඕනේ. මේ පඩියට මොනවත් කරන්න බෑනේ. දැන් අපි හිතමු මෙතන කිලෝග්‍රෑම් එකේ පඩිය තියෙන්නේ කියලා. එතන අපිට පඩිය අඩු වැඩි කරන්න බෑනේ. අපිට ඕනේ කිලෝ එකක් මනින්න නම් මෙයා මේම පහළට යනවා කියන්නේ එයාගේ කිලෝ එකට වඩා වැඩි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? එයාගෙන් තව ඉවත් කරන්න ඕනේ. right. එහෙනම් ලියා ගන්න මෙහෙම. තැටි තරාදියකින්
බර මනින විට මේ ටික මතක තබා ගන්න. තැටි තරාදියකින් බර මනින විට මේ ටික මතක තබා ගන්න. මේ ටික මතක තබා ගන්න. කොයි ටිකද පුතේ? හරි. එක දාලා මේක ඇඳ ගන්නකො. එක දාලා මේක ඇඳ ගන්න. එතකොට මේ පඩිය පැත්ත පහළට එන්න ඕනේ. ඉක්මන් කරන්න. හරිද පුතේ? right. ලියන්න පහලින්. මෙවැනි අවස්ථාවකදී මොකද කරන්න ඕනේ? ඔව්. තවත් ද්‍රව්‍ය එකතු කළ යුතු වේ. මේකට තව ද්‍රව්‍ය එකතු කරන්න ඕනේ. තවත් ද්‍රව්‍ය එකතු කළ යුතු වේ. එකතු කළ යුතු වේ. right. දැන් දෙක දාලා මේක ඇඳගන්න. දෙවෙනි අවස්ථාව. එතනදී වෙන්නේ පුතේ ද්‍රව්‍ය පැත්ත පහළට එනවා, පඩිය තියෙන පැත්ත උඩට යනවා. ඉක්මන් කරන්න.
fiber tail එකේ number එකක් ගන්න. හරිද පුතේ? right. දැන් මෙතනදී මොකද්ද කරන්න ඕනේ? මෙයාට තව ද්‍රව්‍ය එකතු කරන්න ඕනේද? නෑ. මෙයාගෙන් ද්‍රව්‍ය ඉවත් කර ගන්න ඕනේ නේ. ලියා ගන්න එනම් පහලින්. මෙවැනි අවස්ථාවකදී ද්‍රව්‍ය ඉවත් කළ යුතුවේ. ද්‍රව්‍ය ඉවත් කළ යුතුවේ. ඉවත් කළ යුතුවේ. හරිද පුතේ? right. එතකොට ඔන්න අපි අද 4 ශ්‍රේණියේ පෙළ පොතේ බරමැනීම පාඩමේ මූලික කොටස් ටික අද සාකච්ඡා කරා. අපි ඊළඟ දවසේ බලමු කිලෝග්‍රෑම් ඩ්‍රෑම් කරන්නේ කොහොමද? ඩ්‍රෑම් කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? ඒ කියන කොටස් ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. එහෙනම් අදට ආදරණීය පාඩම් මාලාවෙන් සිප්මුතු පවුර පාඩම් මාලාවෙන් සමුගෙන යනවා මගේ දුවලා පුතාලා. ගෙදරට වෙලා මේ අභ්‍යාස මේ දේවල් නැවත නැවත මතක් කරගන්න. අපි සුපුරුදු පරිදි හෙට දවසේ සිංහල පාඩමෙන් මුණ ගැහෙමු. එතෙක් පරිස්සමින් සතුටින් ගෙදරට වෙලා ඉන්න. ආයුබෝවන්.